නමෝ බුද්ධාය. පිරාමෙන් අනතුරුව අපි නැවතත් එකතු වන්නේ යෝන් දහම් වැඩසටහනත් එක්ක. ඉතින් අපි මේ යෝන් දහම් වැඩසටහනෙන් ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ වගේම ලක්විරු ගුවන්විදුලිය ඔස්සේ මේ වැඩසටහනින් අපි දවසින් දවස බොහෝ කාරණාවන් ඉගෙනගෙන තියෙනවා. දැන් මට තියෙන මාස ගාණක් තිස්සේ මාස 7කට ආසන්න කාල සීමාවක් තිස්සේ ඔබේ ජීවිතේ යහපත එකතු කරනවා. ඉතින් අද අපිට පින්වත් ස්වාමීන් වහන්සේ මුලින් ධර්මදේශනාවේ අපිට මේ පරිහානියටපත් නොවි දියුණුව කරා යන මාර්ගය ගැන කියලා දුන්නා. ඉතින් දැන් අපිට අවස්ථාව ලැබෙනවා ධර්ම සාකච්ඡාවට. ධර්ම සාකච්ඡාවට ඉතින් ඔබටත් ප්‍රශ්න යොමු කරන්න පුළුවන්. ඒ කොහොමද කියලාත් ඔබ දන්නවනේ. ශ්‍රද්ධා TV Facebook page එකට ගිහිල්ලා ඔබට කරන්න තියෙන්නේ Facebook page එකේ Facebook live එකට කමෙන්ට් එකක් විදිහට ඔබේ ප්‍රශ්න සටහන් කරන්න. ඉතින් අපි සූදානම් ඔබේ ප්‍රශ්න පින්වත් ස්වාමින් වහන්සේට යොමු කරන්න. ඉතින් අද දවසෙත් අපි මේ විදිහට අවස්ථාව ඔබට සලසා දෙනවා. ඉතින් පින්වත් ස්වාමින් වහන්සේත් එක්ක අපි මේ සූදානම් දැන් ධර්ම සාකච්ඡාවට ප්‍රවේශ කරන්න අවසරයි ස්වාමින් වහන්සේ. අපි අද දවසේ හිතුවේ ස්වාමින් වහන්සේ මේ තරුණ ජීවිතත් එක්කම වද්ද වෙලා තියෙන වචනයක් තමයි මේ රැකියාව සහ ඒ කියන්නේ මේ තරුණ ජීවිතේ ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක්. ගොඩක් දෙනා සමහරවිට උද්ඝෝෂණ කරනවා ස්වාමින් වහන්සේ මේ විරැකියාව කියන ප්‍රශ්නේ. රටේ ගොඩාක් දුරට ඒ කියන්නේ සමහරවිට උපාධියක් ගත්තත් රැකියාවක් නැහැ කියලා ඔය වගේ කටයුතු කරන අවස්ථාවන් අපි දකිනවා. ඒත් එක්කම පින්නත් ස්වාමින් සමහර දෙනෙක් ඉන්නවා ජීවිතේ සමහරවිට වයස අවුරුදු 30කටත් ආසන්නයි රැකියාවක් නැහැ. සමහරවිට හැමදාම ඉන්ටර්විව් වලට යනවා. ඒත් Tamanට රැකියාවක් හොයාගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම සමහරවිට උත්සාහ කරන පිරිස අතරේ මේ එහෙම කැමැත්තක් නැති අයත් ඉන්නවා. සමහරවිට රැකියාවක් කරන්න කැමැත්තක් නැහැ. සොයනස් අපි මේ විදිහට දැන් ඔවුන්ගේ ජීවිතේ කිවිල යනවා. තරුණ කාලේ කිවිල යනවා. ඉතින් සොයනස් මේ අපි දැනගන්න කැමති අද දවසේ අපි බලන්නේ මේ තරුණ පිරිසනේ. ඉතින් ඒ අයට සොයනස් උපකාරී වෙන්න ඔවුන්ගේ ජීවිතේ හදාගන්න සොයනස් මේ ප්‍රශ්න උත්තරයක් අපිට මේ ධාර්මිකව ලබා දෙන්න අවසරයි සොයනස්. නමෝ බුද්ධාය. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මේ ප්‍රශ්නේ තුල තියෙනවා ඒ තරුණ පිරිසට ඒ අය සමහර අය උපාධියක් කරලා රැකියාවල් නැතුව ඉන්නවා. එහෙමයි සන්නස්. ඔව්. සමහර අය ඉන්නවා ඒගොල්ලන්ට රැකියාවක් කරන්න උවමනාවක්වත් නැහැ. එහෙමයි. ඒ කියන්නේ තමන් කිසිම උත්සාහයක් නැහැ එතන. එතකොට එහෙම කෙනාට මනසට අවශ්‍ය දේවල් මොනවද? ඇත්තටම මේ ධර්මයේ තුලින් තමන්ට තියෙන මේකට විසඳුම. එහෙමයි. ඒකට මම බුද්ධ කාලේ වුණ සිද්ධියක් කියනවා. බුද්ධ කාලේ මේකට හරි සමාන සිද්ධියක් වුණා. එහෙමයි සන්නස්. දැන් මේ කාලේ කොරෝනා හැදිලා තියෙනවා. බුද්ධ කාලේත් ඔය වගේ වසංගත රෝගයක් තිබ්බා. අහිවාතක කියලා රෝගයක්. ඒක කොච්චරද කියන්නේ ඒ අහිවාතක රෝගේ හැදුනට පස්සේ ඒ රෝගේ හැදුණු ගෙදර ඒ මිනිස්සු යන දොරින් උළුවස්සින් ගියත් සම්පූර්ණ ලෙඩේ හැදෙනවා. හොඳ කරන්න බෑ. මැරෙනවා. හොඳ කරන්න බෙහෙතක් තිබ්බේ නෑ. දැන් නම් මේ කොරෝනා වලට සාමාන්‍යයෙන් කොහරයි සාමාන්‍ය කොරෝනා එක තියෙනවා. සුවපත් වෙනවනේ. දැන් මේක ඊට වඩා භයානක එකක්. එහෙමයි. ඊට පස්සේ දවසක් සිටු පවුලක් තිබ්බා. දැන් බලන්න මේ ධනය ඔක්කොම මේ සියල්ල ඉස්සරහා මේ වසංගත රෝග ඉස්සරහා නැති වෙලා විනාශ වෙලා යනවා. ඒවයි වටිනාකම බිඳුටම වැටෙනවා. දැන් ඉතාලියේ එහෙම අර මුදල් එහෙම එළියට වීසි කරලා තිබ්බා. එහෙමයි. එහෙම තත්ත්වයක් ආවේ මොකද මේ ඒව හැම දෙයක්ම වටිනාකමක් නැහැ. හැබැයි Taman තුල ධර්මයේ තුල පුරුදු කරපු දෙයක් තිබ්බොත් ඒක තමයි Tamanට තියෙන දියුණුව. එහෙමයි. ඉතින් දැන් මේ පුතාට මොකද කළේ? අම්මයි තාත්තයි සිටුතුමයි මේ අම්මයි තාත්තයි ඒ මොකද උනේ? ඒ දිනට හැදුනා අහිවාතක රෝගේ. අහිවාතක රෝගේ හැදලා පුතාට කිව්වා පුතේ දැන් අපි දෙන්නට හැදලා ඉන්නේ. දැන් උඹ මේ ගේ ඇතුලේ ඉන්නේ. උඹට දොරෙන් එළියට ගියොත් හැදෙනවා. බිත්තිය කඩාගෙන දිසාවක් හොයාගෙන ඵලයන් කිව්වා. ඊට පස්සේ කාලයක් ගිහිල්ලා මේ රෝගියේ අවුරුදු ගාණක් ගිහිල්ලා නැති වෙයි. ඉවර වෙයි. ඉවර වුණාට පස්සේ ආයි වරෙන් ඇවිල්ලා අපි මැරලා යයි. උඹ ජීවත් වෙයන්. පුතාට කිව්වා. පුතා බිත්තිය කඩාගෙන එළියට කිව්වා. එළියට ගියා. එළියට ගිහිල්ලා මෙන්න අවුරුදු ගාණක් ගියා. අවුරුදු 12ක් ගියා. ලෙඩේට. අවුරුදු 12ක් විතර ගියා. සෑහෙන කාලයක් ගිහිල්ලා ලෙඩේ හොඳයි දැන්. ලෙඩේ හොඳයි දැන් එනවා. දැන් අර සිටු ගෙවල් වල තියෙනවා හිමම ගරා වැටිලා. දැන් සාමාන්‍ය කෙනෙක් ඇවිල්ලා ඕනනම් තමන්ගේ නුවණ නැත්තම් තමන් සිටුතුමා කියන්න ගියොත් අර්බුදයක් හට ගන්නවද නැද්ද? එහෙමයි සනස්. අර්බුදයක් හට ගන්නවා. දැන් අද වෙන්නේ තමන් උපාධියක් ගත්ත ගමන් උපාධිය තියනවා කියාගෙන යනවා. හැබැයි
පසුබිම වටපිටාව බලන්නේ නැහැ. එහෙමයි. නුවණ නැතිකම. නුවණ නැතිකම. ඊට පස්සේ මෙයා මොකද කළේ? මෙයා දැක්කා මේ දැන් වස්තුව තියෙනවා අම්මගේ තාත්තගේ. මං ඒව හංගපු තැන් දන්නවා. එහෙනම් මම දැන් කරන්න ඕනි මේවා ගන්න එක නෙමෙයි. එහෙනම් මම මේ නගරේ මගේ මහන්සියෙන්ම කටයුත්ත පටන් ගන්න ඕනේ. කියලා මොකද නගරයට සේවය කරන්න ඕනේ. කියලා සේවාවක් පටන් ගත්තා. ඒකෙන් පුංචි දැන් මෙයා උදේ පාන්දර නැගිටලා මේ මහන්සියෙන් කටයුතු කරනවා. මෙයාට ලැබුණු රැකියාව තමයි උදේ පාන්දර මේ ගමේ ඉන්න මිනිස්සුන්ව නැගිටවන්න ඕනේ. එයාට හොඳ වොයිස් එකක් තිබ්බා. එහෙමයි සන්නස්. හොඳ ගැඹුරු වොයිස් එකක් තිබ්බා. මේ වොයිස් එකට ඔක්කොම හැරෙනවා. හැබැයි ඉතින් මේක අර අප්‍රිය අමනාප එකක් නෙමෙයි. ප්‍රියමනාප શબ્දයක්. මෙයාගේ හඬ මේක මේ ගෝසාවක් වගේ ගිහිල්ලා හැමෝම නැගිටින හින්දා මෙයාට ගෝසක කියලා වැටුණා. එහෙමයි සන්නස්. කුඹ ගෝසක. ඒ කියන්නේ නිදාගෙන ඉන්න කෙනාව ඇහැරෙනවා. එයාගේ හඬින්. එයාගේ හඬින් නැගිටිනවා. ඊට පස්සේ මේ දැන් මෙයා මොකද කළේ? මේක තමයි රැකියාව හැටියට කරගෙන ගියේ. දැන් මෙයාට ධනෙ තියෙනවද නැද්ද? තියෙනවා. අම්මයි තාත්තගේ ධනෙ තියෙනවා. ඒව ගන්නෑ. මෙයාගේ නුවණ තියෙනවා. උත්සාහය තියෙනවා. සිහිය තියෙනවා. ඊට පස්සේ මෙයාගේ දැන් මෙයාට අධාර්මිකව ගන්න පුළුවන් තිබ්බද නැද්ද? ඒක කළෙත් නැහැ. මෙයා ධාර්මික විදිහට මහන්සිලා දැන් මේ කටයුතු කරගෙන යනකොට මොකද උනේ? රටේ රජතුමාට දවසක් ඇහුණා මෙයා ආවුදි කරන එක. බැලුව මේ මිනිසයා නම් පුදුම මිනිසෙක්. මෙහෙම වොයිස් එකක් තියෙන මිනිසෙක් සාමාන්‍යයෙන් නිකම් මිනිස්සු අතර ඉපදෙන්නේ නැහැ. පිනකට ඉපදෙන්නේ. මේ ගෝසක බැලුවම බලන්න නම ගෝසක දාලා තියෙන නම. අයියෝ හඬ බලවත්. ඊට පස්සේ මොකද කළේ? මේ රජතුමා එන්න කිව්වා. එන්න කිව්වට පස්සේ ඇහුවා ඔබ කාගේ සිටු කෙනෙක්ගේ කාගේ හරි ඔබ සාමාන්‍ය මිනිස්සෙක් නෙමෙයි. සාමාන්‍ය මිනිස්සුන්ගේ පවුල් පැලැන්තියෙක් කෙනෙක් නෙමෙයි. ඔබ ඔය හඬින්ද ඔබ කවුද ඇත්තටම කියන්න කිව්වා. එතකොට මෙයා අන්න අවස්ථාව තියෙන තැන කතා කරනවා. මෙච්චර කාලයක් කිව්වේ නෑ තමන් සිටුතුමාගේ පුතා කියලා කලින් හිටපු. මෙයා අවස්ථාව තියෙන තැනදී ඉවසගෙන දැන් මෙයා පැත්තක වෙලා හිටියද? ඔහි නිදාගෙන හිටියද? නෑ. කටයුත්ත කරනගෙන ගියා තමන්ගේ. අවස්ථාව ආපු ගමන් නුවණද යෙදුවා. කිව්වා රජතුමනි මම තමයි මේ හිටපු සිටුතුමාගේ පුතා. කොහොමද එහෙම කියන්නේ? රජතුමනි මුළු සිටු මාලිගාවෙම හංගපු වස්තු මන් දන්නවා කිව්වා. දැන් සාක්කියක් තියෙනවා. එහෙමයි. දැන් කලින් ඕක කිව්වනම් මොකද වෙන්නේ? අර්බුදයක්. අර්බුද මෙන්න ඔන්න කඩා ගන්න ඇවිල්ලා කියයි. ඊට පස්සේ රජතුමා කරබඩේ බැලුවා. බලද්දි තියෙනවා මෙන්න කෝටි ගාණක් වස්තුව. රජතුමා පැහැදුනා. ධනෙ තියෙද්දිත් මෙහෙම රැකියාවක් කරගෙන නුවණින් කටයුතු කළා නේද? නුවණින් අද අයට ඉගෙනීම තියෙනවා. උපාධි තියෙනවා. හැබැයි මේ නුවණින් සමාජයත් එක්ක කටයුතු කරන්න ඕන ඉඳී තේරෙන්නේ. ඒක හින්දමයි අර්බුද. ඒක හින්දමයි උද්ඝෝෂණ. ඒකයි උද්ඝෝෂණ. ඒ නුවණින් කල්පනා කරනවා කියන්නේ කපටිකම නෙමෙයි. අවස්ථානුකූල විදියට තමන් වචනෙන් කතා කරනවා. ඒකට කියන්නේ ස්ථානෝචිත ප්‍රඥාව කියලා නේද? එහෙමයි සන්නස්. ඔව්. ඒක ඇති කරගන්නවා. ඊට පස්සේ මොකද කළේ? මෙයාට සිටතනතුරු දුන්නා. අර මේ වටිනා වස්තුවත් එක්ක සිටතනතුරු දුන්නා. ඊට පස්සේ මෙයා මොකද උනේ? ප්‍රසිද්ධ වුණා ගෝසක සිටානන් කියලා. ගෝසක සිටානන් කියලා ප්‍රසිද්ධ වුණා. එහෙමයි සන්නස්. ප්‍රසිද්ධ වුණාට පස්සේ මේක ගියා භාග්‍යවතුන් වහන්සේට. භාග්‍යවතුන් වහන්සේ මේ පණිවිඩය ගියා. භික්ෂුන් වහන්සේලා කතා වෙනකොට භාග්‍යවතුන් වහන්සේ ලස්සන ගාතාවක් කියනවා. මේ ගාතාව තමයි මේ ප්‍රශ්නේ අහපු හැමෝගෙම ජීවිතේට උත්තරේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන උට්ඨානවතු සතිමතු සුචිකම්මස්ස නිසම්මකාරිනෝ සංඤතස්සච ධම්ම ජීවිනෝ අප්පමත්තස්ස යසෝ බිවඩ්ඩති. උන්න කාරණා ටික කියන හොඳට මතක තියාගන්න. උට්ඨානවතෝ. එයාට නැගී හිටින්න වීරයක් තියෙන්න ඕනේ හැම මොහොතෙම. දැන් වෙන්නේ උපාධියක් ගත්තා කියලා එතනම ගැටි ඉන්නවා. අලුත් දෙයක් පටන් ගන්න එතනින් කල්පනා කරන්නේ නැහැ. සමහරට අතේ තියාගත්ත එක අවුරුදු 10 15 තියාගෙන ඉන්නවා. සමහර තමන් කියලා රැකියාව පටන් ගත්තා නම් තමන්ගේ දැනුම පාවිච්චි කරලා මොකක් හරි පටන් ගත්තා නම් සමහරට ඒ අවුරුදු 10 15 කට අර උපාධියෙන් යන රැකියාවට වඩා ඉහළ ස්ථානයකට ඇවිල්ලා.
උට්ටානවතෝ නැගී සිටින වීරිය තියෙන්න ඕනේ. සතිමතෝ ඒ විතර නෙමෙයි හොඳ සිහිය තියෙන්න ඕනේ. අසිහියෙන් ඔය මේ රැල්ලට යන විදියට ගිහිල්ලා හරියන්නේ නැහැ. සිහිය තියෙන්න ඕනේ. සුදුසු කාලේ මේකයි. නොසුදුසු කාලේ මේකයි. සුචිකම්මස්ස ඒ විතර නෙමෙයි මෙයාගේ කර්මයන් පිරිසිදු වෙන්න ඕනේ. පිරිසිදු කරන දෙයින් යුතු වෙන්න ඕනේ. කියන්නේ දැන් තමන් දිනුව නැහැ කියලා දැනගත්තට පස්සේ තමන් ඔන්න මේ වංචා කරලා මිනිස්සු රවට්ටලා ඊට පස්සේ මිනිස්සුන්ගේ කඩා වඩාගෙන දිනුවටපත් වෙනවා. දිනුව ඒ දිනුවක් නෙමෙයි ඒක. දිනුවක් නෙමෙයි. මෙයාට තියෙන්න ඕනේ පිරිසිදු කටයුතු කරන. දැන් සමහර තැන්වල සමහර රැකී ආරක්ෂා කරන තැන්වල ඒ සේවාව කරන කෙනා ඒ එතන සේවකයා එතන ඉන්න මේ ප්‍රධානියට එයාට විශ්වාසවන්ත විදියට එයාට හොරබුරු කරන්න නැතුව කාලයක් කරනකොට දන්නේම නැතුව විශ්වාසය පිහිටනවා. මොකද එයාගේ කර්ම සුචිකම්මාස එයාගේ කරන දේ පිරිසිදුයි. එයා බලන්නේ සමහර විට තමන් වැඩ කරන තැනත් නගා හිටවලා තමනුත් දිනු වෙන්න ඕනේ. ඒක හින්දාම ඒ තැනින් ඉබේම ප්‍රසාදින ඒක එන්නේ නැතිවීම වළක්වන්න බෑ. ධර්මයේ එහෙම වෙන්නේ නැහැ. ඊට පස්සේ මෙයා මොකද කරන්නේ? නිසම්මකාරිනෝ සොයා බලන නුවණින් යුතුයි. දැන් මේව එකපාර මේ හැම එකක්ම එකින් එකට තියෙන්න ඕනේ. එහෙමයි සනස. සොයා බලන නුවණින් යුතුයි. නිසම්මකාරිනෝ ක්‍රියාව කරන්නේ හොයලා බලලා. ක්‍රියාව කරන්නේ මේකට සුදුසු කාලෙද මේකට ක්‍රියාව මේකට සුදුසු කාලෙද Taman ධාර්මිකව තමයි කරන්නේ. ඊට පස්සේ සංඤ තස්සච ඔන්න මෙයාට තියෙනවා මනා සංවර සීලයක්. සීලයෙන් යුක්තයි මෙයා. ඇත්තම කිව්වොත් ලක්ෂයන් මේ සීලය කියන එක කොච්චරද කියන්නේ සීලවන්ත කෙනා බුදුරජාණන් දේශනා කරන මහේශාක්‍යය කියලා. සීලේ තියෙන කෙනාට ඕනේ තැනකට ගිහිල්ලා පිරිසමැද කතා කරන්න පුළුවන්. එහෙමයි සනස. ඒ සීලයක් තුළ පිහිටලා මෙයා ප්‍රතිපත්ති ගරුක වෙලා තමන් කරන රැකියාව හරි තමන් කරන පටන් ගන්න මොකක් හරි මේ ව්‍යාපාරය හරි එහෙම හිටියොත් එයාගේ දියුණුවේ වේගය වැඩි. අපි හිතන්නේ මේ සිල් රැකලා මේ බිස්නස් කරගන්න බෑ. සිල් රැකලා අපිට මේ සේවාවක් කරන්න බෑ. ඒක නෙමෙයි ඇත්ත කතාව. ඒක හරියට කරන්න ගත්ත ඉවසීමෙන් කරන්න ඕනේ. දැන් කලින් කාරණා තියෙන සොයා බලන නුවණ තියෙන්න ඕනේ. නැගී සිටිනා වීරිය තියෙන්න ඕනේ. ඊටා හොඳ සිහිනුවණ තියෙන්න ඕනේ. පිරිසිදු ක්‍රියාවන් තියෙන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි. සංයතස්සත ධම්ම ජීවිනෝ ධාර්මික ජීවිතයක් තියෙන්නේ. අපමත්තස්ය සෝබ්බහටති බුදුරණස් දේශනා කරනවා. පමාවින් තොරව ඒ කෙනා දිවි ගෙවන්නේ. එයාගේ කිතුගොස මුළු ලෝකෙ පුරා පැතිරීම කාටවත් නවත්තන්න බෑ. එහෙනම් දැන් මතක තියාගන්න මේ ප්‍රශ්නේ අහපු ඒ පින්වත් දරුවෝ උත්හානවතු නැගී හිටින වීරිය ඇති කරගන්න. සතිමතු හොඳ සිහිය ඇති කරගන්න. සුචිකම්මස පිරිසිදුව තමන්ගේ කටයුතු කරන්න. වැරදි දේවල් ඇති කරගන්න එපා. අධාර්මික ජීවිත කරගන්න එපා. නිසම්මක හොඳට හොයලා බලලා නුවණින් කටයුතු කරන එක පුරුදු කරගන්න. හොයලා බලලා සංයතසච මනා සංවර සීලයෙන් යුක්ත වෙන්න. පංචශීලය රකින්න. අප්පමාත්තස්ස යසෝබි වඩති. එතකොට පමාවෙන්තරෝ යා ලෝකේ කීර්ති ගෝසාවයාගේ පැතිරෙනවා. එයා පමාවින් තොරව දිවිගෙන කෙනෙක් කියනවා. දැන් එහෙනම් මේ ප්‍රශ්නෙට සම්පූර්ණ උත්තරේ තියෙනවද නැද්ද මේ කතාව තුළ? සම්පූර්ණ උත්තරේ තියෙනවා. එහෙමයි. ඉතින් මේ කාරණාව අපිට බොහොම හොඳින් පැහැදිලි. තවත් පින්නත් සොයන්නාස පුංචි දෙයක් අහන්න තුන එතම දැන් මේ වෙද්දී සොයන්නාස මේ ගම්පහ දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශයන් ලොක්ඩවුන් කියලා සන හැඳින් නීතිය වෙලා තියෙනවා. එතකොට රැකියාව වලට යන්න බැරි පිරිසකුත් මේ වෙලාව වෙද්දී ඉන්නවා සහ රටේ විවිධ ප්‍රදේශවල සමහරවිට මේ කොරෝනා රෝගියෙක් ආයතනයෙන් හමුනට පස්සේ රැකියාව නතර වෙනවා. ඒතර ඒ වගේ මේ ගෙදර ඉන්න පිරිසකුත් ඉන්නවා සහ රැකියාවට යන්න බැරිව මේ වෙලාවේ. එහෙම කෙනෙක්ට සයන්ස් විශේෂයෙන්ම තරුණ පිරිසට අපිට මේ කරන්න පුළුවන් දේවල් මොනවද කියන දේ අපි සහ උන්ට මේ උනන්දු වෙන්න අපි යම් කාරණාවක් කිව්වොතින් පින්නත් සමිනාස. දැන් මේ වෙනකොට අර අහිවාතක රෝගේ වගේ එකක් කොරෝනා රෝගේ යනවා රටේ. එතකොට සමහර වෙලාවට තමන් රැකියා කරන තැන් එකපාර දැන් ඒ ප්‍රදේශෙම ලොක්ඩවුන් කළාට පස්සේ තමන් කරන රැකියා කරන තැන් ඔක්කොම වහලා දානවා. ඊට පස්සේ ගෙවල් වෙලා තමයි ඉන්න වෙන්නේ. එහෙමයි. හැබැයි පිරිසක් ඉන්නවා ගෙවල් වලට වෙලා ඔහේ ඉන්නවා. වල රැකියා කම්පැනි සම්පූර්ණ වැහිලා. තමන්ගේ ණය තුරුස් තව වැඩි වෙනවා. එහෙමයි. මේගොල්ලෝ මොකද කරන්නේ? අනේ ඊට පස්සේ මේ ලෙඩේට බැන සාප කර ඉන්නව නැත්තම් මේකට ඒකට
අයත් මේ මොකක් හරි සේවකයන්ට රටේ ඉන්න නායකයන්ට කාට හරි බැන බැන ඉන්නවා. ඕක තමයි කරන්නේ. ඒක එයාගේ දිනුවකට යන කාරණාවක් නන් නෙමෙයි. එහෙමයි. බුද්ධ කාලේ ඔහොම සිද්ධියක් වුණා ඒකට. මේ හැම දෙයක්ම ධර්මයේ තුලින් කල්පනා කරනවා නම් එයාට හැම මොහොතෙම දිනුවා. බුද්ධ කාලේ ඔහොම සිද්ධියක් වුණා. දවසක් නුවණ තියෙන කෙනෙක් පාරේ ගියා. මහබෝසතාණන් වහන්සේ හිටිය පාරේ. මේ මහබෝසතාණන් වහන්සේ ඉන්නකොට මේ මහා පාරේ මේක කතාව අහලා ඇති මේ අය. මීකුණක් තිබ්බා. මීකුණක් තිබ්බා. මේ නුවණ තියෙන පුරුෂයා මේ සිටුතුමා කිව්වා මේ රටේ සිටු තනතුර ලබන්ට මේ මීකුණ උනත් ඇති කිව්වා. මේ මීකුණ උනත් ඇති එයාට ඒකින් දිනු වෙන්න පුළුවන් කිව්වා. මොකද කළේ මේක අනිත් හිනා වෙලා ගියා. අනේ මීකුණක් නේ. අනේ මීකුණක් නේ කියලා. සමහර අය මේ මොකද කළේ විහිළුවකටපත් කළා. ඕක ඔහොම වෙන්න පුළුවන් ඔය නිකන් හිතට එන කතාවක්. හැබැයි මහබෝසතාණන් වහන්සේ හිටියා. මහබෝසතාණන් වහන්සේ කල්පනා කළා ඒ වචනේ ඇත්තක් තියෙනවා. අන්න නුවණ තියෙන කෙනාගේ කටයුත්ත ඇත්තක් තියෙනවා. එහෙනම් මේ මීකුණෙන් මොකද්ද කරන්න ඕනේ කල්පනා කරනවා. එහෙනම් මේ මීකුණ අපි මේ මීකුණේ මුදලක් ගන්න විදියක් බැලුවා. බලනකොට ගෙවල් වල ආදරෙන් පූසු ඇති කරනවානේ. අමාර පූසු ගෙදර දරුවට වඩා ආදරය දක්වනවා. දරුවාට වඩා පූසව කරේ තියාගෙන යනවා දරුවා මැට්‍රස් එකේ. එහෙම තියෙනවා. එහෙම ගියක් බැලුවා මෙයා. මෙයා කල්ලාම කිව්වා ඒ ගෙදර පූසට ආදරය. මෙහෙම මීකුණක් තියෙනවා මේකට මුදලක් දෙන්න පුළුවන්ද? විකුණන. හා හොඳයි කිව්වා. පූසත් කැමතියි. පූසට කන්න දුන්න මුදලක් දුන්න චූටි මුදලක්. මෙයා මේ මුදල අරගෙන කල්පනා කරනවා දැන් මට මුදලක් හම්බුණා පොඩි. මගේ අතේ සතයක්වත් නැතුව හිටියේ. මෙයා දැන් කල්පනා කළා මම දැන් මේ මුදලත් අතේ තියාගෙන තව වැඩක් පටන් ගන්න ඕනේ. මෙයා මොකද කළේ? මෙයා ගියා ඔය මේ මල් කඩන මිනිස්සු ගාවට. මල් කඩන මිනිස්සු ගාවට ගිහිල්ලා මෙයා මේ ඒ අයට වතුරයි අර සල්ලි වලින් හකුරු ටිකක් ගත්තා. හකුරු කැලි දෙක තුනක් ගත්තා. වතුරයි හකුරුයි නිකන් දුන්නා. දැන් මෙයා ගුණධර්මයන් තියෙන කෙනෙක්ද නැද්ද? තියෙන කෙනෙක්. මෙයා මේක කරගෙන ගියා. වතුරයි හකුරුයි මහන්සි පිට එන අයට. ඒ මිනිසුන්ට හිතුණා අනේ මේ මිනිස්සු හරිද ගුණවත් කෙනෙක්නේ. අපි මේ මහන්සි පිට මල් කඩන් එනවා. මේ මිනිස්සු අපිට මේ හකුරුයි වතුරයි දෙනවා. එහෙනම් මෙයාට මල් ටික දෙන්න ඕනේ. මල් කලඹ ගන්න දුන්නා. මේගොල්ලෝ ඉතින් ලොකු ව්‍යාපාරික බිස්නස් කරන කට්ටිය. මේ මල් කලඹ වල ටික එකතු කරගත්තා. එකතු කරලා මොකද කළේ? මල් කලඹ වල ටික එකතු කරලා මෙයා ඊට පස්සේ මෙයා ඒක විකුණන්න ගත්තා. වෙන ගමකට ගිහිල්ලා. බලන්න දැන් මෙයාගේ වීරිය තියෙනවද නැද්ද? තියෙනවා. පුංචි දෙයින් පටන් ගත්තේ. මෙහෙම මෙයා මේක කරලා ඊට පස්සේ ඊට පස්සේ වෙලඳ ඒකේ තියෙනවා කතාවේ. ඉස්සරහට දියුණු වෙවි ගිහිල්ලා. මෙයා ඊට පස්සේ ඒ රටේම සිටුවරයා වෙනවා. ඒ රටේම සිටුවරයා වෙනවා. අර සිටුතුමා බලනවා. සිටුතුමා හම්බෙන්න යනවා මාස 3ක් ගියාට පස්සේ. මාස 3ක් ගියාට පස්සේ කියනවා සිටුතුමනි එදා අර මීකුණ නුවණ තියෙන පුරුෂෙට මේ මීකුණත් ඇති දිනු වෙන්න කිව්වේ. ඒක ඒ අවවාදයයි මම ගත්තේ කිව්වා. ඒ අවවාදය ගත්තේ කිව්වා. ඊට පස්සේ සිටුතුමා තමන්ගේ දියණිය විවාහ කළ දුන්නා. දැක්කද දැන් තමන්ට මුකුත්ම නැතුව හිටිය අවස්ථාව අලුත් දෙයක් පටන් ගත්තා. දැන් මේ කොරෝනා කාලෙත් එක්ක සමහර අයට ගෙවල් වලට වෙලා ඉන්න වෙනවා. තමන් ජීවිතේ අලුත් පැතිකඩ තව බලන්න. තමන් රැකියාවටම නතු වෙලා රැකියාවද ඉන්නේ. මට තමන්ට හැකියාවක් තියෙනවා. ඒ හැකියාව උරගාල බලන්න. සමහරට සමන්ට පරිගණක දැනුම තියෙනවා. තව කෙනෙක්ට ඕන වගාවක් කරන්න පුළුවන්. එහෙම එක මේ ලෝකෙ පැතිකඩ තියෙනවා. බලන්න ඒවෙන් තමන්ට පුළුවන් පැතිකඩේ. ඒ පැතිකඩේ බලලා තමන් මහන්සිලා කලින් කිව්ව වචන ටික උත්හානවතු සතිමතු නැගී හිටින වීරයෙන් යුක්තව ඒ කටයුත්තට අත ගහන්න. ඒක තමයි ධර්මය. එතකොට ඔය නිවස්වල ඉන්න ජීවිත අර්ථවත් ජීවිත වෙනවා. ඒ වගේම ධර්මය අහනවා. ඒවත් එක්ක ධර්මය අහනකොට මේවත් එක්ක මේ එයාට ප්‍රශ්න එනවා. දැන් මේව කරගෙන යනකොට එනවද නැත්නම් අනිවාර්යෙන් එනවා. ඒ ප්‍රශ්න වලට විසඳුම ධර්මය තුලින් පේනවා. ධර්මය අහන ගමන් තමන් නැගිටින වීරයෙන් කටයුතු කරනවා. එතකොට මේ මොකද වෙන්නේ? මේ අයටත් ඒ තමන්ට තියෙන ගැටලුව විසඳගෙන
තමන් තුළ ඒ ජීවිත දියුණුවට පත් කරගන්න පුළුවන්. එමසනස. ඉතින් මෙතැන් පටන් ඔබට අවස්ථාව ලැබෙනවා ඔබේ ජීවිතය හදාගන්න පිණත් ස්වාමීන් වහන්සේ කියපු කාරණාවන් නැවත නැවතත් මෙනෙහි කරමින් අපිට පුළුවන් ජීවිතය සාර්ථක කරගන්න. දැන් තරුණ ඔබටම තමයි මේ වැඩසටහන ගෙන එන්නේ ඔබේ ජීවිතේ දෙලොවම ඡය ගන්න මඟ කියන්න. ඉතින් අපි ආරාධනා කරනවා ඔබට දැන් පුළුවන් ඔබේ ප්‍රශ්න අපිට ඉදිරිපත් කරන්න. අපි සූදානම් පින්වත් ස්වාමීන් වහන්සේට යොමු කරලා ඔබට පිළිතුරක් ලබා දෙන්න. ඔබේ ජීවිතයේ සමහරට මේ ඔබ ධර්මයේ කියවන කෙනෙක්, ධර්මය අහන කෙනෙක් නේතර. ඒතකොට ඔබට යම් කිසි විදියකින් මේ වගේ ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ධාර්මික ජීවිතයක් ගත කරන්න අපේක්ෂා කරන උත්සාහ කරන ඔබට ඒ තියෙන ප්‍රශ්න අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. ඔබේ හිතේ හිත වෙලා තියෙන කාරණාවන්. ඒ විදිහට බොහෝ දෙනෙක් තමන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කරලා තියෙනවා. පින්වත් ස්වාමීන් වහන්සේ මේ විදිහට ප්‍රශ්නයක් යොමු කළා තියෙනවා. ඉන්දිකා සංජීවනී තමයි ප්‍රශ්නය යොමු කරන්නේ. ස්වාමින් වහන්සේ හිතකට පුංචි දෙයකටවත් ඉක්මනින් තරහ එනවා. කේන්ති ආවොත් අපි මොකක්ද කරන්නට ඕනේ කියලා කරුණාවෙන් පහදා දෙන්න කියලා පින් ස්වාමීන් වහන්සේ අපිට කියලා තියෙන්නේ. ඇත්තටම දැන් සමාජයේ බොහෝ දෙනෙක්ගේ තමන්ගේ හිතේ ඇති වෙන දුර්වලතාවයක් තමයි ඔය කේන්තිය කියන එක. මුලින්ම දැනගන්න ඕනේ මේ කේන්තිය කියන එක දුර්වලතාවයක් කියලා. එතනින්ම යා ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්න පටන් ගන්නවා. කේන්තිය කියන එක දැන් කලින් අර මං කිව්වේ ධර්මදේශනාවේ ඒ දහම් කැඩපතේ පරිහාන සූත්‍රය විස්තර කළේ තමන් බහුල වශයෙන් ක්‍රෝධයෙන් ඉන්න කෙනෙක්ද කියලා ජීවිතේ බලනවා. ඒකට තමන්ට පේන්න තියෙනවා තමන් බහුල වශයෙන් ක්‍රෝධයෙන් ඉන්න කෙනෙක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ක්‍රෝධය ඇති වෙන්නේ කොහොමද? පටිඝ නිමිත්තත් අයෝනිසෝ මනසිකාරයත්. මේ දේශය ඇති වෙන්නේ මේ කේන්ති යන එක ඇති වෙන්නේ පටිඝ නිමිත්තත් අයෝනිසෝ මනසිකාරයත්. ඔන්න දැන් සමහරවිට තමන්ට පටිඝ නිමිත්තෙන් කවුරු හරි එනකොට මූණ අහක බලාගෙන ගියා. අහක බලාගෙන ගිය ගමන් දැන් මෙයාට නිමිත්ත උනේ මොකක්ද? අර මූණ ගස්සලා ගත් එක. මූණ ගස්සලා ගත් එක මෙයා ආන්න නිමිත්ත. දැන් මෙයා කල්පනා කරනවා අනේ මගිත් එක දැක්කද මේ මොකක් හරි තියෙනවා අනිවාර්යෙන්. කලින් hina වුණ කෙනා. උන කල්පනා කරනවා. මේ අයෝනිසෝ මනසිකාරය. සමහර විට යා මේ මොකක් හරි වෙන කටයුත්තක් සිහි කල්පනාවෙන් යන්නේ. ඕකට ගැටි ඉන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඔන්න ඔහොම ওই දෙක අඳුනගත්තොත් මොකද වෙන්නේ? පටිඝ නිමිත්ත මේක. එයාට යෝනිසෝ මනසිකාරය මොකද්ද? හැමෝටම මෙත්සිත වඩනවා. මෙත්සිත වඩනවා. මෛත්‍රී හොඳට පුරුදු කරනවා. ඔය කේන්ති යන එක ගැන බුදුරජාණන් වහන්සේ ලස්සන සූත්‍රයක් දේශනා කරනවා. ඒ කේන්ද්‍රිය සමහර වෙලට Tamanට පසුබිම එනකන් කේන්තිය නෑ. ඒ පසුබිම ආපු ගමන් කේන්තියනවා. එහෙමයි ඉන්නවා. Tamanගේ කටයුතු ටික ගානට කරගෙන. එහෙම දෙයක් වුණා. ඒ සූත්‍රය තමයි කකචූපම සූත්‍රය අහලති. කීයත උපමා කරපු වදා දේශනාව. ඒකෙත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා කේන්තියක් ආපු ගමන් Tamanට ඒ කේන්තිය ආපු ගමන් Tamanට කරන්න පියවරවල් 5ක් තියෙනවා. මොකද්ද? පළවෙනි එක යා හිතනවා මම මගේ හිත වෙනස් කරගන්නේ. හිත වෙනස් කරගන්නේ. කේන්ති ආපු ගමන්. ඊට පස්සේ මම මේ කේන්ති ආව කියලා අනිත් කෙනාට නපුරු වචන නම් කියන්නේ නැහැ. නපුරු වචන කියන්නේ නැහැ. ඔන්න හික්මෙන විදිය. ඊට පස්සේ මෙයා හිතනවා මම එයා ගැන අනුකම්පාවෙන් බලනවා. කේන්තිය දැන් එකපාර ඉබේ කේන්තිය එන්නේ නැහැ නේද? කවුරු හරි මොකක් හරි හේතුවක් වෙන්න එපා. ඊට පස්සේ එයා ගැන අනුකම්පාවෙන් බලනවා. ඒ විතරක් නෙමෙයි මම ලෝක සත්‍යයටම මෙත්සිත වතුරනවා. මෙත්සිත වතුරනවා විතරක් නෙමෙයි මට කේන්තියට මට බැන්න කෙනා ඉන්නවනම් ඒ බැන්න කෙනාටත් මෙත්සිත වතුරනවා. ඔය විදියට ඕක හික්මුණොත් බුදුරන් වහන්සේ දේශනා කරනවා යාට ඉවසන්න පුළුවන්, මෛත්‍රියෙන් ඉන්න පුළුවන්. කේන්තිය දුරු කරගන්න පුළුවන්. කකචූපම සූත්‍රයේ බුදුරන් වහන්සේ දේශනා කරන මහණෙනි ඔහොම ධර්මයේ පුරුදු කරන මාගේ ශ්‍රාවකයා දෙපැත්තේ මිට තියෙන කීයතකින් කකුල් දෙක දෙපැත්තට කරලා ඉරනවා. කපනවා. කපන කොටත් එයා මොකද කරන්නේ? අර දේශයක් දෙපැත්තේ කපන දෙන්න ගැන දේශය ඇති කරගන්නේ නැහැ කියනවා. බලන්න පුංචි දාම්පරයය සමහරට අද මේක පටන් ගත්තොත් අවුරුදු 5ක් 10ක් යනකොට මේක බලවත් Taman තුළ වැඩෙනවා. එයාට සමහරට දැන් චූටි දේවල් වලට ගැටෙන්න පුළුවන්. ඉස්සරහට ඌට වඩා බරපතල වෙනකොට Tamanට ඉවසන්න පුළුවන් මෛත්‍රියෙන්. නේ මසනස. ඔව් ඒකයි.
තවත් ඉතින් ඔබට අපි ආරාධනා කරනවා ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන් ශ්‍රෝතා TV Facebook page එකට ගිහිල්ලා ඔබට කරන්න තියෙන්නේ Facebook live එකට කමෙන්ට් එකක් විදිහට ඔබේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න. ඉතින් අපි සූදානම් පින්වත් ස්වාමීන් වහන්සේට ප්‍රශ්න යොමු කරලා ඔබට පිළිතුරු ලබා දෙන්න. ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේ තවත් ප්‍රශ්නයක් මේ විදිහට ඉදිරිපත් කරලා තියෙනවා අපිට. රශ්මි සුභාෂිනී ප්‍රශ්න මේ විදිහට කියනවා පින්වත් ස්වාමීන් වහන්සේ ගමේ අසරණ වුණු පවුලක නිවසක් කඩන් වැටුණා. මගේ මහත්තයා මැදිහත් වෙලා උන්ට නැවත නිවස සකස් කර දීමට කටයුතු කරනවා. ගමේ අනෙක් මිනිස්සු ඒට විරුද්ධව නොයෙකුත් කතා කියනවා. ඒව හමුවේ නොසලී ඉන්නේ කොහොමද කියලායි අපෙන් අහන්නේ ස්වාමීන් වහන්සේ. ඔව්. ඇත්තටම දැන් මේ කරන්නේ සත්පුරුෂ ක්‍රියාවක්. කෙනෙක් අසරණ වෙලා ඉද්දී ඒ කෙනාට ඒ අසරණභාවයෙන් නැගී හිටින්න උදව් කරනවා. මේ බුද්ධ ශාසනය කියන්නේ පින්වත්නි තමන් තුළ මේ ඍජු බව තියෙන්න ඕනේ. ඍජු බව තියෙන්න ඕනේ. එහෙමයි. ඍජු බව නැතුව තමන්ට කුසල් දහම් දිනු කරන්න බෑ. මොකද මාර්ගයත් ඍජු මාර්ගයක්. මොකක්ද මේ මාර්ගය? ආරියෂ්ඨාංගික මාර්ගය. කුසල් දහම් එනකොට තමන්ට ඒ කුසලයේ අකුසලයේ කියලා දැනගන්න. දැන් මේ කෙනා දැන් අර ගියක් කඩ වැටිච්ච කෙනෙක්ට තමයි මේ හදලා දෙන්න මහත්තයා දැන් මහන්සි ගන්නේ. දැන් මේක කුසලයක්ද අකුසලයක්ද? කුසලයක්. ඊට පස්සේ මෙයාට බාහිරින් බයිනවා කරනවා එනවා. දැන් ඒවට සැලෙන එක කුසලයක්ද අකුසලයක්ද? ඒවට සැලෙනවා කියන්නේ අකුසලයක්. අකුසලය. ප්‍රඥාවන්තයා කුසලය යල්ලන්නේ. අකුසලයේ දුරු කරනවා. එයා මොකද කරන්නේ? ඉවසීමෙන් යුක්තව ඒක කරනවා. අනික දැන් එයා කරන්නේ දුෂ්කර දෙයක්. වැණුම් ආහා කරනදී දුෂ්කරව දෙන දානේ බුදුරණවහන්සේ දේශනා කරනවා. මහත්ඵලයි මානිසංසයි. මහත්ඵලයි මානිසංසයි. ඉතින් මෙයාට ධර්මයේ තුල කල්පනා කරන්න තියෙන්නේ ඇත්තටම මම කරන්නේ මේ සත්පුරුෂයන්ට අදාළ දෙයක්. සත්පුරුෂයන්ට අදාළ දෙයක්. ගමෙන් Tamanට එක එක කතා ප්‍රශ්න එන්න පුළුවන්. හැබැයි ඒ ඇයිට දේශය පතුරවන්න එපා. ඒ ඇයිට මෙත්සිත පතුරලා කාලයක් යනකොට මොකද වෙන්නේ? ඇත්ත කතාව එළි වෙනවා. ඕක ඔය වගේ සිද්ධියක් වුණා මගමානවකට. සක්දෙවිඳු මගමානවක මොකද කළේ? සක්දෙවිඳු මනුස්ස ලෝකෙ ඉද්දී ගෙවල් හදාගෙන ගියා මිනිසුන්ට දෙනවා. මිනිසුන්ට දෙනකොට මේ ගමේ ගම්මුලාදනිය බැලුවා එක්කෝ එක අනිත් එකත් එකටම ඡන්දයක් තමයි කිව්වා. හිතනවනේ දැන් ඒක. එකත් එකටම ඡන්දයක් දාලා මේ මාව එලවන්න. ඒකයි තමයි දැන් මගමානෝකේ එහෙම ඉදහසක් නෑ. මේ නිකන් ඊට පස්සේ ඕකටම කොල්ල සෙට් එකකුත් සෙට් වුණා 33. කොල්ල 33 දෙනෙක්. මේ සෙට් එකම දැන් මේක කරගෙන යනවා. අසරට. ඊට පස්සේ රජතුමාට ගිහිල්ලා කිව්වා මේන් රාජ්‍ය අල්ලන්න හදනවා. රජතුමා කිව්වා හැබැයිට එහෙනම් ඔවුන් දැම්මම හිස කතා දාන්න ඕනේ කිව්වා. ප්‍රශ්න ඇහුවේ නැහැ කෙලිම ගෙනාවා. මරන්ට. ඊට පස්සේ කිව්වා මෙවුන්ට හිස කතා දානවට වඩා හොඳයි ඇත්තුන් ලව පාගල මරවන්න ඕනේ. දැන් උරහිස දක්වාම පස් වලින් වැහුවා. ඔළුව විතරයි තියෙන්නේ. ඇත්තු පොලිමට එවුවා. ඇත්තු එවනකොට මගමානෝක කිව්වා යාළුවෝ 33 දෙනාට. යාළුවනි බය වෙන්න එපා. අපි කලේ සත්‍යයක්. යාළුවනි බය වෙන්න එපා. අපි කලේ සත්‍යයක්. මෙත්සිත වඩන්න කිව්වා. ඇත්තු ටික ඉස්සරහට දුවගෙන ආවා. මේ මෙත්සිතේ බලයට ඇත්තු ඒ දිශාවට හැරෙනකොටම බෙටි හලාගෙන දිව්වා. මෙත්සිතේ අසිරිය. එතකොට රජතුමා බැලුවා මේකත් එක්ක මුම් මන්ත්‍රකාරය වෙන්නේ නැති. අලි මන්ත්‍රය කිව්වා. ඊට පස්සේ කිව්වා බල මන්ත්‍රය කියපන් කිව්වා. රජතුමනි අපේ අලි මන්ත්‍රය තමයි මෙත්සිත කිව්වා. රජතුමා පැහැදුනා. එතකන් ඉවසුවේ නැද්ද? ඉවසුවා. කාලයක් යනකොට අර ගේ හදන්න මහන්සි ගත්ත කෙනාට එයාට සමාජයෙන් මේ ප්‍රශංසාව වෙන්න ඉවසන්ට වෙනවා. එහෙමයි. හැබැයි මෙත්සිතින් කරන්න ඒක. මෙත්සිතින් කර ඒ අනුකම්පාවෙන් අනිත් අය දිහා බලන්න. එයාට එතකොට මොකද වෙන්නේ? ඕක හැමදේම අනිත් වෙලා යන ලෝකයක් නේ. ওই දේ ඉස්සරහා කම්පා නොවි. එයාට ඉස්සරහට තවත් ඒකම අත්දැකීමක් වෙනවා ඊළඟ ප්‍රශ්නෙට මුහුණ දෙන්න. එමසනස. තවත් ප්‍රශ්න බොහොමයක් තියෙනවා පින්නත් ස්වාමීන් වහන්සේ. අතරේ දෙල්රුක්ෂී දිසානායක මේ ප්‍රශ්න යොමු කරන්නේ මගේ අම්මා අධික මිත්‍යා දෘෂ්ටියෙන් යුක්ත කෙනෙක්. මේට මොකක්ද කරන්න ඕනේ? අයව සම්මාදිටියට පත් කරගන්න
කුමක්ද කරන්න ඕනේ කියලා පින්නත් ස්වාමීන් වහන්සේ අහන්නේ. ඔව්. ඇත්තටම මේ දරුවා ඒ අහපු ප්‍රශ්නයත් එක්කම ඇත්තම සත්පුරුෂයෙක්. එහෙමයි. අම්මව මිත්‍යා දෘෂ්ටියෙන් ගලවා ගන්නේ කොහොමද? සත්පුරුෂයෙක්. ඒ අම්මට ඇත්තටම මේ වගේ දරුවෙක් හම්බෙනවා කියන එක මේ අර පිම්මද මුදුන් පුතුන් 100ක් ලැබුවත් නිසරු කියනවනේ. ගුණ නැන බෙලෙන් යුතු පුතු මේතාගරු. එහෙමයි. ඒ වගේ දරුවෙක් හම්බෙලා තියෙන්නේ. අම්මා මිසදිටුවේ මුදවලා මේ සම්මා දිට්ඨියට ගන්න මහන්සි ගන්නේ. ඔව් ඒකට බුදුරණවහන්සේ දේශනා කරනවා. මොකද්ද කරන්න ඕනේ? කල්යාණ මිත්‍රයාව ඇසුරු කරවන්න ඕනේ. කල්යාණ මිත්‍රයාගේ ධර්මය ඇසුරු කරවන්න ඕනේ. අහසන්න දෙන්න ඕනේ. භාගතුන් වහන්සේ දේශනාවේ සඳහන් බුද්ධ දේශනාවේ සඳහන් කරනවා මහණෙනි ඔබට ප්‍රියමනාප කෙනෙක් ඉන්නවාද? ඔබ ආදරය කරන කෙනෙක් ඉන්නවාද? ඒ කෙනාට මොකද්ද? එයා ඔබ කියන දේ එයා අහනවද? එයාට මොකද්ද කරන්න ඕනේ? මේ තිසරණය තෙරුවන් සරණ දන්න. තිසරණයට එන විදිය කියා දෙන්න. මේ දරුවා අහලා තියෙන ප්‍රශ්නේ. දැන් ඔය සිද්ධියම අතීතයේ වුණා සිද්ධියක්. හැම දේව දේශනාව තුළ තියෙනවනේ. එහෙමයි සනස. බුදුමයි මේ කතා. ඒ කතා තුළින් තමයි ජීවිතය හදා ගන්න ඕනේ. කලින් හිටියා ගටීකාර කියලා කුඹල්කාරයෙක්. ගටීකාරගේ හොඳම යාළුවා හිටියේ ජෝතිපාල. ගටීකාල කුඹල්කාරයා පල්ලෙහා කුලියේ කුඹල් නෙවෙයි. මැටි වලන් හදන එක. ජෝතිපාල කියන්නේ බ්‍රාහ්මණ. ජෝතිපාල හැම වෙලාවම කියනවා ගටීකාර කාශ්‍යප බුදුරජාණන් වහන්සේට මේ අග්‍රෝපස්ථායකයන් වහන්සේ. අග්‍රෝපස්ථායක වහන්සේ නෙමෙයි පැවිදිලා නැහැ. අග්‍රෝපස්ථායක ගටීකාර. ජෝතිපාල කියනවා අනේ ওই මුඩු ශ්‍රමණයා ගාවට මොකටද යන්නේ? මොකට යනවද? කාලා බීලා ඔහි ඉන්නේ වැටිලා කිව්වා. දැන් කාටද කියන්නේ? කාශ්‍යප බුදුරජාණන් වහන්සේට. එහෙමයි. ඊට යාළුවා අරයා කියනවා නේ එහෙම කියන්න එපා. එහෙම කියන්න කිව්වට අහන්නේ. දැන් බ්‍රාහ්මණනේ. දෙන්න හැබැයි හොඳ යාළුවෝ. ඊට පස්සේ මොකද කළේ? ගටීකාර කිව්වා මේ ගටීකාර කිව්වා දැන් මෙයා උපක්‍රමශීලී වුණා. නුවණ යෙදෙව්වා. දැන් මෙයා බුදුරජාණන් වහන්සේ ගාවට වචන බුදුරජාණන් වහන්සේ නම කිව්වේ ගමන් මුඩු ශ්‍රමණයා කියලා බයින්නේ. ඒ මොහොතේම කේන්ති ගන්නවා. මෙයා මොකද කළේ? මේ කිව්වා මේ ලස්සන පොකුණක් තියෙනවා. අපි නාන්න යන්න කියලා කිව්වා. නාන්න යන එකට කැමති. කොල්ලෝ ඉතින් කැමතිනේ. බණහන්න යන්න කිව්ව එකම මොකක් හපෝ බෑ. නාන්න යන්න කියලා ඇහුවා. ඊට පස්සේ පොකුණේ ලස්සන කිව්වා අම්මා මෙහෙමයි මේ මල් තියෙනවා නියමයි කියලා විස්තරي කිව්වා. මෙහෙම කියනකොට මෙයාට ආස වෙනවා යයි කිව්වා. දැන් කාශ්‍යප සම්මා සම්බුදුරයන් වහන්සේගේ වැඩ ඉන්න අසපුව කිට්ටුව තමයි මේ පොකුණ තියෙන්නේ. එහෙමයි සනස. දැන් බලන්න නුවණ කල්යාණ මිත්‍රයා එක්කගෙන ආවා. එක්කගෙන ආවට පස්සේ වතුරට බැලලා නාලා එන හොඳයි දැන් අපි යන් කියලා කියනකොටම කිව්වා මේ එහා පැත්තේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ඉන්න. හාපු කතා කරන්න එපා මේ මුස්පින්තු කිව්වා. ඊට පස්සේ කිව්වා මේ නෑ යයියන් පොඩ්ඩක් ගිහලා මුණ බැහැලා බල්ලයිමු කිව්වා. කතා කරලා. මං යන්නේ නෑ කිව්වා. ඊට පස්සේ මෙයා දෙතුන් වතාවක් ඇහුවා. අහන්නෙම නෑ. කෙස් වැටියෙන් ඇල්ලගත්තා. හොඳම යාළුවනේ. කෙස් වැටියෙන් අල්ලගෙන කිව්වා මේ එහා පැත්තේ තියෙන යන් කිව්වා. යන් කියලා මොකද කළේ? දැන් මෙයා බැලුවා බ්‍රාහ්මණෙක්ගේ කෙස් වැටියෙන් ඇල්ලුවොත් අනිවාර්යෙන් මරණ දඬනේ. මේ මරණ දඬනියත් තියාගෙන මේ මෙච්චර මේ මොකටද අහන්නේ? එහෙනම් කෝකට යන්කෝ බලන්න කියලා ගියා. ගිහිල්ලා දැන් ගටීකාර වන්දනා කරලා පැත්තකින් ඉඳගත්තා. මේක පුදුම ලස්සන සිද්ධියක්. ඊට පස්සේ ජෝතිපාල වැන්දේ නෑ. කෙලින්ම කතා බහට වැටුණා ඉඳගත්තා. දැන් ලොක්ක වගේනේ. විසදිටුයිනේ. ගටීකාර මොකද කළේ? ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ ධර්මයේ කිව්වා. ධර්මයේ කිව්ව ගමන් හිත පැහැදුනා. හිත පැහැදුනේ ගමන් මොකද වුනේ? ඇයි අන්න දැක්ක ධර්ම ශ්‍රවණේ කල්යාණ මිත්‍රය ඇසුරු කළා. ධර්ම ශ්‍රවණේ ලබා දුන්නා. හිතේ ශ්‍රද්ධාව උපන්නා. මේවා එකින් එකට වෙනකොට ජෝතිපාල මොකද කළේ? ජෝතිපාල ගටීකාරගෙන් අහනවා ඇයි මේ වගේ මේ ශාස්ත්‍ර කෙනෙක් හම්බෙලා මේ වගේ ශාසනයක් හම්බෙලා ඔබ පැවිදි වෙන්නේ නැත්තේ? දැන් යන්න බෑ කියලා මුඩු ශ්‍රමණයා කියලා බැනපු යාළුවා. මම පැවිදි වෙනවා මට බෑ කිව්වා ගෙදර යන්න. ඔන්න දැක්කද කල්යාණ මිත්‍ර ඇසුරේ තියෙන බලය. ඊට පස්සේ කිව්වා මගේ අන්ධ අම්මටයි තාත්තටයි උපස්ථාන කරන්න කවුරුත් නැහැ මම තමයි උපස්ථාන කරන්න ඉන්නේ කිව්වා.
මම ආයි ගෙදර යන්නේ නැහැ කිව්වා ජෝතිපාල. මම පැවිදි වෙනවා කිව්වා. පැවිදි වුණා. පැවිදි වුණ ජෝතිපාල වෙන කවුරුත් නෙමෙයි. අද අපි සරණ ගිය ගෞතම රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. එහෙමයි. ගටිකාර බ්‍රහ්ම ලෝකිර කියලා ගටිකාර බ්‍රහ්ම රාජය හැටියට අද ඉන්නවා. සම්මා සම්බුද්ධත්වයේ උදෙසා අභිනිෂ්ක්‍රමණය කරනකොට ගටිකාර බ්‍රහ්ම රාජය යාළුවා ඇවිල්ලා තමයි ශ්‍රමණ වෙසාරම් පෙන්වන්නේ. එහෙමයි සන්නස. බලන්න කොච්චර කල්යාණ මිත්‍රෙක් වුණාද. එහෙමයි. ඒ වෙනුවෙන් තමයි මේ මාළඹේ පිට්ටුගල බුදුපසේ බුදුවරහන්තක මහ විහාරයේ ගටිකාර මහසෑයත් ඉදි උනේ නේද සන්නස. ඉතින් අපි තවත් ප්‍රශ්න ගණනාවක් තියෙනවා. පින්නත් සන්නස ප්‍රශ්න ගොඩාක් තියෙනවා අද දවසේදී. ඉතින් මේ තවත් ප්‍රශ්නයක් තෝරගන්නේ පින්නත් ස්වාමීන් වහන්සේ මෙහෙම කියනවා. යම්කිසි කෙනෙක් Tamanට අනවින කොඩිවින කර තිබෙනවා නම් ධාර්මිකව අපි කුමක්ද කරන්න ඕනේ කියලා කෙනෙක් අහන ප්‍රශ්නයක්. ඒ අහන්නේ දිනෙත් ජනිත. ඒ අතරම ඊට සමාන ප්‍රශ්නයක් තියෙනවා පින්නත් ස්වාමීන් වහන්සේ. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් විශ්වාස කරන ඒවා ඒ වගේම ඒවා පසුපස යන අය සමග එකම නිවසක වාසය කරද්දී අපේ ආරක්ෂාව කොහොමද සලසා ගන්නේ කියලා හිරෝෂණී පනෑන්ඩු අපෙන් ප්‍රශ්නයක් අහලා තියෙනවා. ඒ ප්‍රශ්න දෙකම එක වගේ ප්‍රශ්න නේද? එහෙමයි සන්නස. දැන් අනවින කොඩවින කියන එක මිනිස්සුන්ගේ මිත්‍යා දෘෂ්ටියත් එක්ක ඇඟේම තියෙන එකක් වෙලා ගොඩාක් මිනිස්සුන්ගේ. හැබැයි බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකයට ආරක්ෂාවක් නැද්ද? ආරක්ෂාවක් නැද්ද? ආරක්ෂාවක් තියෙනවා. ඒක අකුරු 3ක වචනයක්. ඒ අකුරු 3 වචනේ සම්පූර්ණ කියන්නේ හාත්පසින් ආරක්ෂාවයි කියලා. ඒ තමයි පිරිත. එහෙමයි සන්නස. ඒ තමයි පිරිත. පිරිත කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ හාත්පසින් එයාට ආරක්ෂාව. හාත්පසින් ආරක්ෂාව. දැන් බලන්න මේ පිරිත තියෙන්නේ සත්‍යක්‍රියා. පිරිත තියෙන්නේ මේ ලෝකේ ඇත්ත. මේ ලෝකේ ඇත්ත බොරුවට යට කරන්න බෑ. බොරුවට යට කරන්න බෑ. දැන් බලන්න පිරිතේ අනුහස. අපිට මේ ලෝකෙ පේන්න තිබ්බද නැද්ද? දැන් ලෝකෙ මහා බලවතුන් කියලා හිටියා. ඉන්නවා ඇමරිකාව. තව රටවල් තියෙනවා. මේ රටවල් වලට කොරෝනා ආවා. කොරෝනා ඇවිල්ලා රටවල් බින්දුවට වැටෙනවද නැද්ද? දැන් වැටි වැටි යන්නේ. හැබැයි මුතු කැටයක් වගේ තියෙන මේ ශ්‍රී ලංකාව මිනිස්සු දේහවා රතන සූත්‍රය කියන්න ගත්තා. මොකද උනේ? එදා විශාලාවේ තුම්බිය දුරු කරපු රතන සූත්‍රයේ කියනකොට ඒ අපේ මේ මුතු කැටයක් වගේ තියෙන ශ්‍රී ලංකාවේ රෝග බිය දුරු වෙන්න පටන් ගත්තා. දැන් මේක ඇහැට පේන්නම තිබ්බද නැද්ද? තිබුණා. පිරිත කියන්නේ හාත්පසින් ආරක්ෂාවයි. හාත්පසින් ආරක්ෂාවයි. දැන් මේ පිරිතේ ඔය අනවින කොට වින කියලා ඒවා තියෙනවා. දැන් බලන්න ඒව තමන්ගේ සමාජයට එළියට යනකොට මිනිස්සු කරන්නේ පාපිසි යටට දානවා එක එක ඒවා කරනවා. අපිත් අහලා තියෙනවා ගෙවල් වල ඉන්නකොට. පන්නනවා කියනවා කැවීම් කියනවා නේසන්න නොයෙකුත් දේවල්. නූල් පන්නනවා කියනවා. ඔව් ඉඩම් වලට කොඩු වෙන කරනවා. කොඩු වෙන කරනවා වගේ මොන අලු දානවා කියනවා. එහෙමයි. ඌවා කරනවනේ. ඇත්තටම ඒ තෙරුවන් සරණ නැති මිනිස්සු. එහෙමයි. තිසරණයක් නැති මිනිස්සු. ඕකට සමාජයට අපි එක එක තැන් වලට හොයාගෙන ගියොත් ඒ අය සමාජයට එක එක ඒවා ජප කරලා දෙයි. මේක කරේ දාගන්න කියලා දෙයි. ඒක දාගත්තට පස්සේ ඔන්න දැන් කොන්දේසි සහිතයි. කරේ දාගත්ත එක. මේ මල ගෙදරකට යන්න බෑ. උඹල කඩයක් හැපෙන්න බෑ. ඊට පස්සේ ඔව් කියනවා එක එක මෙන්න මෙහෙම ඉන්න ඕනේ මෙහෙම ඉන්න ඕනේ කියලා. ඔව් කොටහලු ගේකට යන්න බෑ. දරුවෙක් ලොකු වුණොත්. ඒ ජප කරපු ජපේ ඉවරයි. එහෙමයි සන්නස. උරු පැටිය ළඟින් ගියත් ඉවරයි. සුරේ දානවා තමන්ව රකින්න. මැරෙනකන් සුරේ රකින්නවා. ඕක නේද වෙන්නේ? එහෙමයි. පිරිත කියන්නේ එහෙම නෙවෙයි. පිරිත කියන්නේ තමන්ව හාත්පසින් රකින්නවා. බෝසත් මොනරා අවුරුදු 700ක් තමන්ට අටවන උගුලේ අඩිය තියලා යනවා. නම් මේ මෝර පිරිත. මෝර පිරිත ඒ මෝර පිරිත කියලා යන්නේ. බුදුරුන්ට වන්දනා කරලා යන්නේ. පසේ බුදුරන් වහන්සේ නමස්කාර වේවා. විමුක්තියට නමස්කාර වේවා කියලා අඩිය තියලා යන්නේ. අවුරුදු 700 පරම්පරා 7ක් ගියා. අවුරුදු 700ක් ගියා. බෝසත් මොනරා වුන්නේ. ඊ තමයි පිරිත. මේ මොහොතේ අනවින කොඩවින තියෙනවා නම් තමන් ගෙවල් දොරවල් රතන සූත්‍රය, කන්ද පිරිත, මෝර පිරිත, අඟුලිමාල පිරිත. අඟුලිමාල පිරිත කියන්නේ අම්බෝ පුදුම තේජසක් තියෙන පිරිතක්. ඉස්සර මහතෙරුන් වහන්සේලා මේ පිරිත කිව්වේ මහ පිරිත කියලා. මහ පිරිත කියන්නේ අපි මහා මංගල සූත්‍රයයි
රතන සූත්‍රය කරණිමිත්ත සූත්‍රයනේ. ඉස්සර මහතෙරුන් වහන්සේලා අඟුලිමාල පිරිතර විතරක් මහා පිරිත කියලා තිබ්බා. ඉතින් ඒ සහ බල සම්පන්න පිරිත් අද ගෙදර කියන්නම් බය පිරිත මොකද්ද? භයානක පිරිතයි කියලා මිනිස්සුන්ගේ ආටනාට යක්කු ගෙදරට එනවා. දැන් අපේ ගුරු දෙවිඳුන්ට පින් සිද්ධ වෙන්න ඊවේ අර්ථය අපි දැනගත්තාම යක්කු ගෙදරට දෙන්නේ කියලා දැනගත්තා. වෛශ්‍රමණ දිව්‍ය රාජ්‍ය බුදුරන් වහන්සේගෙන් ඉල්ලා හිටිනවා. මේ තෙරුවන් සරණගේ ශ්‍රාවකයෝ ඉන්නවා ධර්මයේ අහිංසකව හැසිරෙන මෙයට අනිවින කොඩුවින කරන අය ඉන්නවා. යක්ෂයෝ බන්ධනවා පිටිපස්සෙන් එවනවා. භාග්‍යතුන් වහන්සේ ඒ යක්ෂයෝ සමහරට එයා යන පිටිපස්සෙන් යනවා. ඉඳ ගන්නකොට ඉඳ ගන්නවා. නිදා ගන්නකොට ළඟින් නිදා ගන්නවා. භාග්‍යතුන් වහන්සේ තෙරුවන් සරණගේ ශ්‍රාවකයාට ආටානාටිය කියන්ට අවසර දෙන්න කියනවා. ඊටු ටික අපි බලා ගන්නම් කියනවා. වෛශ්‍රමණ දෙවිඳු යක්ෂයන්ට අධිපති. සතරවරන් දෙවිවරු ඉදිරිපත් වෙන්නේ. 38ක් වූ සෙම්පති දෙවිවරු කියනවා අපි මේ මොහොතේ මේ දිහා ඒ කෙනා දිහා බලනවා ආටානාටිය කියනකොට. බුදුරජාණන් වහන්සේ නිශ්ශබ්දයි. අවසර දුන්නා. එහෙනම් ගෙවල් වල කියන්න ඕන පිරිතක් තමයි ආටානාටිය. එහෙම සන්නස. එහෙනම් ඒකට උත්තර තියෙනව නේද එතන? එහෙමයි. පිරිතක් කියනට කලින් පිරිතේ අර්ථය කල්පනා කරන්න. ඒක තමයි පිරිතේ අර්ථය කල්පනා කරන්න ඕනේ. අනිත් එක ප්‍රධාන දේ. මේ පිරිත කියන්නේ යකු එලවන්න කියලා හිතාගෙන කියන්න එපා. එහෙමයි සන්නස. එතකොට පිරිතේ බලේ නැති අඩු වෙනවා. මෛත්‍රියෙන් කියන්න සියලු සත්‍යය සුවපත් වේවා කියලා. මට පහසුවෙන් ධර්මයේ හැසිරෙන්න තමයි මේ පිරිත් කියන්නේ. පිරිතේ අර්ථය කල්පනා කරලා බලලා ඊට පස්සේ මෛත්‍රියෙන් මේ පිරිත කියනකොට Tamanට හාත්පසින්ම ආරක්ෂාව තමයි තියෙන්නේ. එහෙම සන්නස. තවත් ප්‍රශ්න ගණනාවක් අපිට ඉදිරිපත් වෙනවා. බොහෝ දෙනා ඉදින් ප්‍රශ්න ඉදිරිපත් කරනවා. තවත් කෙනෙක්ට ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න පුළුවන්. අපිට Facebook live එකට ගිහිල්ලා කමෙන්ට් එකක් විදිහට අපේ ප්‍රශ්න සටහන් කරන්න. ඉතින් අපි තවත් මේ ප්‍රශ්නයක් තෝරගන්නේ ශශිකා විශාරා කියන කෙනා තමයි ප්‍රශ්නය යොමු කරන්නේ. මම මෙවර A level ලියන ශිෂ්‍යයෙක් කියලා කියනවා. එතකොට මම ධර්මය ශ්‍රවණය කරද්දී සමහර ධර්ම කරුණු විවිධ විදිහට විස්තර වෙනවා. ඒ නිසා මට ධර්ම මාර්ගයේ හැසිරෙන්න, ධර්මයේ අධ්‍යයනය කරන්න, ධර්මයේ පැහැදිලිව තේරුම් ගන්නේ කොහොමද? පටන් ගන්න එක දැනගන්න කැමති. ත්‍රිපිටකය අධ්‍යයනය කරන්නේ කොහොමද කියලාත් අපින් අහනවා පින්නත් ස්වාමීන් වහන්සේ. ඒක හොඳ ප්‍රශ්නයක්. දියුණුව කැමති කෙනා අහන ප්‍රශ්න. තමන් උසස් පෙළ අධ්‍යාපනය කරන ගමන් ඒ විභාගෙ ලියන ගමන් තමන්ට මේ ධර්ම මාර්ගයේ දියුණුවෙන්ට තියෙන ආසාව. ධර්මයේ ඉස්සෙල්ලා වෙනවත් දරුවනි ධර්මයේ අහන්ට කාරණා කිහිපයක් ඕනේ. මේ කාරණා නැතුව එයාට දහම් මාර්ගයේ දියුණු කරන්නට එයාට උපකාර වෙන්නේ ඒ දියුණුව කරා යන්න මේ හේතු වෙන්නේ නැහැ. මේවා තිබ්බොත් තමයි හේතු වෙන්නේ. මොකනවාද ඒ? බුදුරජාණන් දේශනා කරන සුසුසති කියලා සූත්‍රයක්. එයා ධර්මය අහන්න ඕනේ විදිය. අන්න ඔතනින් තමයි පටන් ගන්න ඕනේ. සුසුසති බුදුරජාණන් දේශනා කරනවා මේ ධර්මයේ පුරුදු කරන්න කැමති කෙනා මේ බුදුරජාණන් වහන්සේ සසර නිදහස් වන ධර්මයක් කියලා තියෙනවා. ඒ ධර්මය කුමක්ද අහන්ට කැමැත්තක් ඇති කරගෙන ඒ ධර්මය අහනවා. හොඳට අහනවා. සුසුසති අහන්ට එනවා. සෝතං ඕදහති ඊට පස්සේ ඒ ධර්මය හොඳට කන් යොමාගෙන අහනවා. ඊට පස්සේ අඤ්ඤාය චිත්තං උපට්ඨපේති. ඊට පස්සේ මෙයා මොකද කරන්නේ? ඒ තැනදීම මේක ධර්මාවබෝධ කරන්න ඕනේ කියලා කල්පනා කරනවා. දැන් බලන්න මේ ධර්මය එතකොට නිකන් මතක තියාගන්න නෙමෙයි. මේක පුරුදු කරලා ධර්මාවබෝධ කරන්න මහන්සි ගන්න ඕනේ. ඊට පස්සේ අත්තං ගන්නාති ධර්මයේ කියනකොට අර්ථය තියෙනවා. අර්ථය විග්‍රහ කරනවා. අර්ථය විග්‍රහ කරනකොට අර්ථය ගන්න දක්ෂයි. අනත්තං විඤ්ඤති. සමහර විට Taman දහම් කරුණු කල්පනා කරනකොට Tamanගේ හිත එක එක තැන්වලට ගිහිල්ලා ඒ කාරණාස්සේ. එතකොට මේ Taman සමහරට දුන්න ලෝකය ගැන කිව්වා කියමුකෝ. සමහරට Taman ලෝකය ගැන ඇහැ කරන නාසය දිවකයි මනස කියන මේ ආයතන සම්බන්ධ ලෝකයේ විස්තර කරන්නේ. Taman ඔන්න ගිහිල්ලා හිත දන්නේ නැතු ප්ලූටෝ වලට ගිහිල්ලා. එක එක ලෝක වලට ගිහිල්ලා. දැන් කල්පනා කරන ඒවත් ලෝකද නැද්ද? අනත්තං රිංජති. ධර්මය අහනකොට අනර්ථය අතාරින්න ඕනේ. ඊට පස්සේ බුදුරණස් දේශනා කරනවා අනුලෝමිකාය කන්තිය සමන්නාගතවති. ඒ අහන ධර්මය පිළිවෙලින්
ඉවසීමෙන් යුක්තව එකින් එක ජීවිතයට පුරුදු කරන්න ඕනේ. ධර්මය අහනකොට අන්න ওই ටික තියෙන්න ඕනේ. එතකොට තමයි හරියට ධර්ම ශ්‍රවණය වුණා කියන්නේ. භාගතුන් වහන්සේ දේශනා කරනවා. ඒක තමයි ධර්ම ශ්‍රවණය කරන විදිය. සුසුසති සෝතං ඕදහති අඤ්ඤාය චිත්තං උපට්ඨපේති අත්තං ගන්නහති අනත්තං රඤ්ඤති අනුලෝමිකාය කන්තිය සමන්නාගත හොති. ඒ විතරනේ භාගතුන් වහන්සේ දේශනා කරනවා මේ දහම් අහපු ධර්මයේ සුතා හොඳට අහන්ට දතා ධාරණය කරගන්නට වචසා ಪರಿචිතා වචනින් පුරුදු කරන්නට ඒක කිය. අපිට ගොඩක් වෙලාටනේ සුතා දතා නෑ. එතනම ඉවරයි. සමහරට දතා තියෙන වචසා ආයි කියලා මතක් කරගන්නේ නෑ. මනසානුපෙක්කිතා නුවණින් විමසන්නේ නෑ. අන්න පටන් ගන්න ඕනේ නුවණින් විමසන්නට. සුතා දතා වචසා ಪರಿචිතා මනසානුපෙක්කිතා මනසේ නුවණින් ඒ දහම් කරුණ යෝනිසෝ මනසිකාරය කරන්න ඕනේ. ඊට පස්සේ දිට්ඨියා සුප්පටිවිද්ද එහෙම දහම් කරුණු විමසනකොට Tamanට වැරදි දෘෂ්ටීන් තියෙනවා. ඒ දෘෂ්ටින් එකින් එක ලිහලිහ යනවා. සමහරට මේ දූ මේ දහම් අධ්‍යයනය කරනකොට Tamanට ධර්මයේ ගැටලු ඇති වෙනවා නම් දූ කලබල වෙන්න එපා ඒකෙදී. ඒ දරුවා කරන්න ඕනේ දහම් ගැටලුව පැත්තක තියලා දහම් අධ්‍යයනය එක දිගට කරගෙන යන්න. ටික කාලයක් යනකොට අර ගැටලු දිහා බලනකොට මොකද වෙන්නේ? අනේ මෙහෙම ගැටලුත් ඇති වෙලා තියෙනවනේ කියලා ඉක්මනට මගහැරලා යනවා. ඔන්න ඔතනින් පටන් ගන්න පුළුවන් එයාට දහම් අධ්‍යයනය. එහෙම සනස. අපි තවත් ප්‍රශ්නයකට අවස්ථාව මේ විදිහට ලබා දෙන්න ශ්‍රෝතෘ රූපවාහිනී යෝන් දහම් වැඩසටහනත් එක්ක තමයි ඔබ එකතු වෙලා ඉන්නේ. පින්වත් ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නය අපිට මේ විදිහට යොමු කරනවා. මදු කොඩිප්පිලේ අහන්නේ පින්වත් ස්වාමීන් වහන්සේ සැකයෙන් ඉන්නා කෙනෙක් සමග ධර්මානුකූලව හැසිරිය යුත්තේ කුමන ආකාරයකටද කියලා තමයි අහන්නේ ස්වාමීන් වහන්සේ. ඊට සමාන ප්‍රශ්නයක් යොමු කරලා තිබුණා තවත් කෙනෙක්. සමහර මිත්‍රයෝ ඉන්නවා මගේ ධර්ම කාරණාවන් වල ඇතැම් සූත්‍ර දේශනාවන් වල සඳහන් වෙන දේවල් විශ්වාස කරන්නේ නැහැ. ඒ දේවල් බොරු කියලා කියනවා. ඒ වගේ පිළිගන්නේ නැති කෙනෙක් කටයුතු කරන්නේ කොහොමද කියලා ප්‍රශ්නයක් තිබුණා ස්වාමීන් වහන්සේ. එහෙම දෙයක් මේ ලෝකේ තියෙනවා තමයි. දැන් මම අර පරිහාන සූත්‍රය කිව්වනේ. තමන් බලනවා තමන් බහුල වශයෙන් ඉන්නේ ඒ ධර්ම දේශනාවේ තියෙනවා පරිහාන සූත්‍රයේ කලින් අසපු ඒ ධර්ම තමන් බහුල වශයෙන් ඉන්නේ සැකයෙන්ද සැකයෙන් තොරවද කල්පනා කරන්න කියනවා. ඒතර තමන් බලනවා තමන් සැකයෙන් තොරව නම් ඉන්නේ. ඊට පස්සේ තමන්ගේ වුණ වටේ පිටේ අය සමහරට සැක සහිතව ඉන්නේ. සැක සහිතව ඉන්නේ. සැකේ තියෙන කෙනාට ඒ සැකේ දුරු කරන්න පුළුවන් එකම ක්‍රමය තමයි කල්යාණ මිත්‍රය ඇසුරු කරන එක. එහෙම සනස. කල්යාණ මිත්‍රය ඇසුරු කරනවා. කල්යාණ මිත්‍රයා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේම කියලා දෙන කෙනා. එහෙමයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේම කියලා දෙනකොට මේ ලෝකේ සැක සංකා තියනවාද දුරු වෙන්න පටන් ගන්නවා. එතකොට එයත් එක්ක වාසය කරනකොට හැබැයි අනුකම්පාවෙන් බලන්න ඕනේ. එයා දිහා. මෛත්‍රියෙන් බලන්න ඕනේ. මෛත්‍රියෙන් බලන්න ඕනේ. අනුකම්පාවෙන් බලන්න ඕනේ. ඒ දේවල් එහෙම පුරුදු කරනකොට එයා මොකද වෙන්නේ? ඒකත් එතන ඉවසීම තියෙන්න ඕනේ. මොකද එකපාර මේ අපි මේ සසරේ එන ගමනේ අපේ අඩුපාඩු තියෙනවා. ඒ අඩුපාඩු එකපාර නැති කරන්න බෑ. එකපාර නැති කරන්න බෑ. දැන් බලන්නකෝ මේ ජීවිතේ කාලයක් තිස්සේ හෙරෝයින් හරි මොනවාකට හරි පුරුදු වෙච්ච කෙනෙක් කොච්චර කාලයක් පුනරුත්ථාපනය කරන්න ඕනේද? එහෙමයි සනස. එහෙනම් මේ සසරත් එක්ක ගත්තම සැකේ බහුලව ආපු කෙනෙක් නම් එයාව එකපාර සැකෙන් ගොඩ දාන්න පුළුවන්ද? බෑ. ඉවසීමෙන් එයාට මෛත්‍රියෙන් අනුකම්පාවෙන් කටයුතු කරන ගමන් එයාව කල්යාණ මිත්‍රයව ඇසුරු කරවන්න ඕනේ. ධර්මයේ කියා දෙන භික්ෂුන් වහන්සේලා සත්පුරුෂයව ඇසුරු කරවන්න ඕනේ. දානීයට පුරුදු කරවන්න ඕනේ. දැන් බලන්න ජෝතිපාලව ගටිකාර කල්යාණ මිත්‍රය වුණාද නැද්ද? එහෙමයි සනස. ඒ විදිහට පටන් ගන්න. තමන් ඉවසීමෙන් ඒ කෙනාට මෙත්සිත වඩාගෙන ඒ දේ පටන් ගන්නකොට ටික කාලයක් යනකොට දන්නේම නැතුව ඒ ගෙදර බබලන්න පටන් ගන්නවා. එහෙමයි. ඉතින් ඔබේ ජීවිතයත් සාර්ථක කරගන්න ඔබේ ජීවිතයත් බබලව ගන්න තමයි පින්වත් ස්වාමීන් වහන්සේත් එක්ක මේ ධර්ම සාකච්ඡාවෙන් අපි උපකාර කළේ. ඉතින් තවත් ප්‍රශ්න නම් තියෙනවා ස්වාමීන් වහන්සේ අපිට වෙලාව මදි. ඉතින් ඒ නිසා අපි පුණ්‍යානුමෝදනාව සිදු කරමු අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව් අද යෝන් දහම් වැඩසටහනේ ඒ දායකත්වය දරන්නේ විදේශයේ රටක පදිංචි පින්වත් දියණිවරු දෙන්නෙක් විසින්. ඉතින් මේ පින්වත් දියණිවරු අද මේ දහස් සංඛ්‍යාත පිරිසකට තරුණ දරුවන්ට මේ ලෝකේ ඉන්න තරුණ දරුවන්ට පිටරටවල වල ඉන්න තරුණ දරුවන්ට පිරිහීම ඊට පස්සේ දියුණුව ගැන කියා දුන්නා. ඒ විතරක් නෙමෙයි ඒ අය තමයි අද මූලිකත් ඒ දායකත්වයේ දරලා මේ
තමන්ගේ ජීවිතයට ඇතිවන ගැටලු විසඳ ගන්න විදිය මේ ධර්ම ශ්‍රවණය තුළින් උපකාර කළේ. ඒ අය මේ ලෝකේ අමෘතය දන් දුන්නේ. ධර්ම දාණයටයි උපකාර කළේ. ධර්ම දාණයයි කළේ. ඉතින් රැස් වුණ සීල පින් අපි පින් කැමති සියලු දෙවිවරුන්ට අනුමෝදන් කරමු. ඒ දෙදෙව්ලොවට අධිපති ආර්ය ශ්‍රාවක ගෞතම බුදුසසුන සුරකින පින්වත් සක්දෙවිඳුන්ට සතරවරම් දෙවිවරුන්ට 38ක් වූ සෙම්පති දෙවිවරුන්ට අපගේ ඉෂ්ඨකාමී සියලු දෙවිවරුන්ට සියලු බ්‍රහ්මයින්ට නාගයින්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙවියෝ බ්‍රහ්මයෝ නාගයෝ දිවමේ වශයෙන් සැපවත් වේවා සූපත් වේවා. මේ පින්වත් දීනිවරුන්ට ධාර්මික ආරක්ෂාව අපුපකාර සලසා දෙත්වා. අප සෑම සියලු දෙනාට සුවසේ ධර්මයේ හැසිරෙන්න උදව් උපකාර සලසා දෙත්වා. ඒ වගේම ගෞතම බුද්ධ ශාසනය ආදරෙන් ආරක්ෂා කරත්වා. ඒ සියලු දෙවියෝද බ්‍රහ්මයෝද නාගයෝද වහවහ සංසාර දුකින් අත් මිදේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරගත් මේ සියලුම පුණ්‍ය ධර්මයන් අපට මේ තිසරණේ ආනුභාවයේ මනමින් කියා දෙන මේ උතුම් ධර්මයේ මනාකොට කියා දෙන අපගේ ගුරු දේවෝත්තම අතිපූජනීය කල්යාණ මිත්‍ර පින්වත් ලොකු සාමින් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. මේ අනන්ත පුණ්‍යානුභාව බලයෙන් ගුරු දෙවිඳුන් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායු ශ්‍රී සම්පත් සැලසේවා. සුවසී ගෞතම බුදු සසුන බබළුවමින් ගෞතම බුදු ශාසනයේදී උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණව අවබෝධ කරගන්නට වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම ඒ දායකත්වයේ දරූ ඒ පින්වතුන් නමින් මිය පරලෝකීය සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම අප සෑම සියලු දෙනා නමින් ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනා නමිනුත් අප සෑම සියලු දෙනා නමිනුත් අනන්ත සසර පටන් මේ මොහොත දක්වා මිය පරලෝකීය ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලෝ ජීවිත සැපවත් වේවා සුවපත් වේවා. වහවහ සංසාර දුකින් අත් මිදෙන්න මේ අප්‍රමාණ පින හේතුපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරගත් මේ සියලුම පුණ්‍ය ධර්මයන් පිටරට ඉන්නේ පින්වත් දීනිවරුන්ගේ සුජීවත් සින්න මව්වරුන්ට ඒ වගේම පියවරුන්ට ඒ වගේම ආර්යවතී ආච්චි අම්මාට සෝමාවතී හල්ලින්න ආච්චි අම්මාට කොඩිප්පිලි පවුලේ සහ දෙල්පාගුල පවුලේ සියලුම දෙනාට ඒ වගේම විශේෂයෙන්ම අකුරු ඉගැන්වූ සියලුම ගුරුවරුන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ පතලා තියෙනවා. ඉතින් රැස් කරගත් අනන්ත පුණ්‍යානුභාව බලයෙන් තුනුරුවනි අනන්තානුභාව බලයෙන් ඒ පින්වත් මව්වරු ඒ වගේම ඒ ඥාති හිතමිතුරු සියලු දෙනාට පවුලේ හැම දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායු ශ්‍රී සම්පත් සැලසේවා. ඒ අකුරු ඉගන්වූ ගුරුවරුන්ටත් ධර්මාබෝධයේ ඒ නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා. හැම දිනාටම සුවසේ ධර්මයේ හැසිරලා ධර්මාබෝධයෙන් සැනසෙන්න වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම දායකත්වයේ දරුවේ පින්වත් දීනිවරුන්ටත් ඒ සඳහා උදව්පකාර කළ සියලු දෙනාටත් මේ පුණ්‍යානුභාව බලයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසিলা ගෞතම බුද්ධ ශාසනයේදී මුතුම් ධර්මාභෝධයෙන් සැනසෙන්නටත් වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම මහමෙවුනා වාසී රට ලෝක වාසී සිල් ගුණ දම් රකින්න සියලුම පින්වත් ස්වාමීන් වහන්සේලාට අනගාരികා මෑණියන් වහන්සේලාට පැවිදි අපේක්ෂක අනගාരിക දූපතුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. හැම දිනාටම නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසিলা සුවසේ ධර්මයේ හැසිරෙමින් සුවසේ පින් රැස් කරගෙන ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන පින්වත් සමාජිකයන්ටත් මේ පින් අනුමෝදන් වෙත්තයි. සදහවත් සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායු ශ්‍රී සම්පත් සැලසේවා. ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. දැන් හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.
ඉතින් අපේ පින්වත් ස්වාමින් වහන්සේටත් අපි පුණ්‍යානුමෝදනා කරනවා අද දවසේ අපේ ජීවිතවල දියුණුව පිණිස හේතු වෙන උතුම් ධර්මයේ මුලින්ම කියලා දුන්නා. ඒ වගේම බොහෝ දෙනාගේ ජීවිතේ සාර්ථක කරගන්න රැකියාවෙන් සුරක්ෂිත වෙන්න, ඒ වගේම දියුණු වෙන්න මඟ කියලා දුන්නා. ඉතින් මේ ධර්ම සාකච්ඡාවෙන් වගේම බොහෝ දෙනාගේ තියෙන ප්‍රශ්න වලටත් අපිට පිළිතුරු ලබා දෙන්න පුළුවන් වුණා. ඉතින් මේ විදිහට අපි ධර්මයේ ශ්‍රවණය කරලා, ඒ වගේම ධර්මයේ සාකච්ඡා කළා. ධර්ම දානමය පින සිද්ධ කරගෙන රැස් කරගන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් ඒ වගේම ශ්‍රද්ධා රූප වාහිනියෙන් ලක්විරු වර්ණදුරෙන් මොහොතක් පාසා අපි රැස් කරන සියලු පුණ්‍ය ධර්මයන් පින්වත් ස්වාමීන් වහන්සේට අනුමෝදන් කරමු. මේ ගෞතම සම්බුදු සසුන තුළදී මුතුම් වූ ධර්මාවබෝධයේ සුවසේම ළඟා කරගන්නට ළඟා වෙන්නට මේ ගෞතම සම්බුදු සසුනේ උතුම් පිහිට පිළිසරණ ලබා ගන්නට මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වේවා වාසනාව වේවායි කියා සාදු සාදු සාදු. අද දවසේදී මේ උතුම් වැඩසටහන ශ්‍රද්ධා රූප වාහිනියෙන් ඒ වගේම ලක්විරු වර්ණදුලෙන් ප්‍රකාශනය කරන්න බැතිබර දායකත්වයන් එකතු කළේ විදේශීය රටක සිටින පින්වන්ත දිනවරුන් දෙදෙනෙක්. ඉතින් ඔවුන්ගේ දායකත්වය ඇතිවයි අද දවසේ මේ මව් රටේ වගේම මාතෘ භූමියේ වගේම තවත් බොහෝ තැන්වල බොහෝ රටවල් වල දිවිගෙවන තරුණ දරුවන්ගේ ජීවිත රැකගන්න, ජීවිතයේ වරදට යොමු වෙන්නේ නැතිව නිවැරදි මාර්ගයේ ගමන් කරන්න ඒ අවශ්‍ය කරන මාර්ගයේ මඟ පෙන්වීම කියලා දෙන්න පුළුවන්කම ලැබුණේ. ඉතින් අද දවසේ වගේම පින්වන්ත ඔබට ඉදිරි දිනක දායකත්වයන් ලබා දෙන්න අවස්ථාව තිබෙනවා. පින්වන්ත ඔබේ නමින් මේ පරිලෝකයේ අය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සුජීවත්ව සිටින ඒ හැම දිනාටම සත්‍ය ශාන්තිය යහපත ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙතිව ඔබට මේ උතුම් පින රැස් කරගන්න පුළුවන් දායකත්වය ලබා දෙමින්. ඒ ගැන විස්තර දැනගන්න කතා කරන්න මේ දුරකථන අංකයට 071 232 88 87 071 232 88යි 87ට. ඉතින් මතක් කිරීමත් සමගින් හෙටත් උදෑසන 8 සිට සතියන්ත සීල භාවනා වැඩසටහන සමගින් හමු වෙන බලාපොරොත්තු ඇතිවයි අද දවසේ අපි සමුගෙන යන්නේ. අපි අලිත් ලබන සතියේත් යෝන් දහම් වැඩසටහනෙන් සුපුරුදු වේලාවට මුණ ගැසෙන්නටත් සූදානම්. ඒ භාග්‍යතුන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.